සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සමග එක්වන ඔබ මේ වන විට බොහෝ ධර්ම කරුණු රාශියක් ඔබේ ජීවිතයට ඔබ ගෙනගෙන තිබෙනවා. දැන් අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් එම බෝධිපාක්ෂික ධර්මයන්හි සතර සතිපට්ඨානය නම් වූ කරුණ පිළිබඳව. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව යන කරුණු කාරණාවන් පිළිබඳව අප සාකච්ඡා කරලා අවසන් කළා. ඊළඟට ධම්මානුපස්සනාවේ පංච උපාදානස්කන්ධ කොටස තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. පංච නීවරණ කොටස සාකච්ඡා කරලා අවසන් කළා. අද අපට සාකච්ඡා කරන්න තිබෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. ධම්මානුපස්සනාවේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන ආකාරයෙන් අදත් එම ධර්ම කරුණු අපිට විස්තර විභාග වශයෙන් දේශනා කිරීම පිණිස අදත් කරුණාවෙන් යුක්තව වැඩම කරන්නට යෙදුන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වක පිළිගනිමු. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අද දායකත්වයේ දරන්නේ නම්බර 139 දොරුවාදෙනිය පාර මල්ලන්ද නාවල පිටිය යන ලිපිනේ පදිංචි පින්වත් නයනා බුද්ධිනී දියණිය, ජගත් ගම ඇතිගේ බෑනා, ඒ වගේම නදීශ ගම ඇතිගේ මුණුබුරා සහ සඳූමි ගම ඇතිගේ මිනිබිරී යන ඒ පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව එව පින්වතුන්ගේ දායකත්වයේ සිහිපත් කරමින් අපේ වැඩසටහන ආරම්භ කරමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, අප ගියවර වැඩසටහනේ සාකච්ඡා කළ ධම්මානුපස්සනාවේ මුල්ම කොටස ඒ තමයි පංච නීවරණ පිළිබඳව. ස්වාමීන් වහන්සේ, දෙවෙනි කොටස තියෙන්නේ ඒ තමයි ධම්මානුපස්සනාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්මානුපස්සනා භාවනාව ගැන නැවත පවසනවා නම් ඒ තමයි දෙවෙනි කොටස විදිහට පංචසු උපාදානස්කන්ධේසු. පංච උපාදානස්කන්ධයන් පිළිබඳ සැබෑ තත්ත්වය අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා කියන කරුණ. අවසරයි ස්වාමීන් වහන්සේ, මොකක්ද මේ පංච උපාදානස්කන්ධය? මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ ධම්මානුපස්සනාවෙන් යුක්තව වාසය කරනවා කියන්නේ කුමක්ද? අවසරයි ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තිරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේහි උන්වහන්සේ මූලිකව ආර්ය සත්‍ය හතරක් දේශනා කළා. ඒ කියන්නේ ආර්ය සත්‍ය හතර වශයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මය වදාළේ. ඒ ධර්මයේ දුක්ඛාර සත්‍ය භාග්‍යවතුන් වහන්සේ ගොනු කරලා පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන්. පංච උපාදානස්කන්ධ කියන එකේදී අපි කලින් වතාවේ කෙටියෙන් ඉගෙන ගත්ත පංච කියන්නේ පහක්. උපාදාන කියලා කියන්නේ බැඳිලා යනවා. බැඳිලා යන ස්වභාවයන්. ඊළඟට ස්කන්ධ කියලා කියනවා කාලය අවකාශය අතර පවතින කින අර්ථයෙන්. එහෙමයි. එතකොට මොනවද මේ පංච උපාදානස්කන්ධ? ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා සතිපට්ඨාන එහෙම නැත්නම් ධම්මානුපස්සනාව වශයෙන් පුරුදු කරද්දී ඔහු දැනගන්නවා මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මෙන්න මේ ආකාරයට ඉද භික්ඛවේ භික්ඛු ඉති රූපං. මහණෙනි, භික්ෂුව දැනගන්නවා මෙය රූපයයි. ඉති රූපස්ස සමුදයෝ, මේ ආකාරයටයි රූපය හටගන්නේ. ඉති රූපස්ස අත්ංගමෝ, මේ ආකාරයටයි රූපය නැතිව යන්නේ. අභාවයට යන්නේ. එහෙම නැත්නම් අස්තංගමෙන් නැති වෙලා යන්නේ. එතකොට මේ ආකාරයට රූපය පිළිබඳව ආකාර තුනකින්, විඳීම පිළිබඳව ආකාර තුනකින්, ඊළඟට සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳවම ආකාර තුන බැගින් ආකාර 15කින් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව වටහා ගැනීම.
ඒකෙදි අපි තේරුම් ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි දැන් ඉති රූපං කියවම රූපය කියන්නේ කුමක්ද? රූපය කියන්නේ මොන වගේ අදහසින්ද කියලා බුදුරජාණන් වහන්සේම පෙන්වා දුන්න අර්ථය කුමක්ද කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් ඒකෙදි අපිට මුණ ගැසෙනවා බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ. ඒ සූත්‍රේ නම තමයි පුන්නමා සූත්‍රය. ඒ පුන්නමා සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සන විග්‍රහයක් පරිපූර්ණ විග්‍රහයක් මේ පංච උපාදානස්කන්ධය ගැන. එහෙමයි සහස. එතකොට අපි කෙටියෙන් මේ කරුණ ටික පොඩ්ඩක් බලාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මොකද පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේදී වැඩ ඉන්නේ මිගාරමාතු ප්‍රාසාදේ පූර්වාරාමේ. ඉතින් ඒ රාත්‍රියේ පොහොය දවසක්. පොහොය දවසේ රාත්‍රියේ එලිමහනේ භික්ෂුන් වහන්සේලා සමග භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන එලිමහනේ වාඩි වෙලා ඉන්නවා. ඒ අවස්ථාවේදී එක්තරා භික්ෂුවක් නැගිටලා තමන් වහන්සේ පොරවගෙන හිටපු සිවුර ඒකාංශ කරගෙන බුදුරජාණන් වහන්සේ දිසාවට වන්දනා කරගෙන අහනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න අවසරද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ ඒ ආසනේ වාඩි වෙලාම ප්‍රශ්නේ අහන්න. හිටගෙන අහන්න අවශ්‍ය නැහැ වාඩි වෙලාම අහන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මෙව නේද? ඒ තමයි රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ. මේවා නේද පංච උපාදානස්කන්ධ කියන්නේ. එතකොට භාගතුන් වහන්සේ උත්තර දෙනවා ඒවා තමයි භික්ෂුව පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. ඉතින් බලන්න මේ දැන් ආරම්භයේදී හරි සරලයි මේ ප්‍රශ්න ඇසීම. ඒ කියන්නේ මේ භික්ෂුව බොහොම සරලව කෙටියෙන් මේ ප්‍රශ්න අහනවා. නමුත් කෙමෙන් කෙමෙන් මේ ප්‍රශ්න ඊටාම ගැඹුරට ගමන් කරනවා. ඉතින් මේ භික්ෂුවට ඇති වෙලා තිබුණ යම් ප්‍රශ්න කොටසක් භාගතුන් වහන්සේගෙන් අසා නිරෝල් කර ගැනීමට තමයි මේ ප්‍රශ්න විමසන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඒ කාරණා සතුටින් පිළි අරගෙන ඒ භික්ෂුව අහනවා ස්වාමීනි ඉමේ කෝපන බන්තේ පංච උපාදානස්කන්ධා කිම් මූලකා. ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධේ කුමක් මුල් කරගෙනද පවතින්නේ? කුමක්ද මෙහි උප්පත්තිය? කුමක් මුල් කරගෙනද මේ පංච උපාදානස්කන්ධ පවතින්නේ කියලා. භාගතුන් වහන්සේ වදාලා ඉමේකෝ බික්කු පංච උපාදානස්කන්ධා ඡන්ද මූලකා. භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයන් කැමැත්ත ඡන්දය මුල් කරගෙනයි මේ පංච උපාදානස්කන්ධයන් හටගන්නේ පවතින්නේ තිබෙන්නේ. එතකොට මේ භික්ෂුව එක සතුටින් අනුමෝදන් වෙනවා. සතුටින් අනුමෝදන් වෙලා භාගතුන් වහන්සේගෙන් අහනවා නැවත ප්‍රශ්නයක්. තඤ්ඤේවනුකෝ බන්තේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා උදෝ අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහිවා උපාදානන්ති. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳ මේ තියෙන බැඳීම උපාදානය පංච උපාදානස්කන්ධය තුලම තියෙන එකක්ද නැත්නම් බැහැරව තියෙන එකක්ද කියලා. දැන් මෙතෙන්දී අපි තීරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒ තමයි ඇයි මේ භාග්‍යතුන් වහන්සේ දැන් පංච උපාදානස්කන්ධය ධම්මානුපස්සනා කොටසට දැම්මේ. මේ ධම්මානුපස්සනා කොටසට අයත්ව දේශනා කළේ. ඒ තමයි මානසිකාර සමුදය ධම්මාන සමුදය. දැන් අපි අර කලින් කතා කරපු විදිහට මේ ධර්මයන් ඔක්කොම මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. පංච උපාදානස්කන්ධයත් මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. ඒ කියන්නේ ක්‍රියාත්මක ස්වභාවයෙන් යුක්ත දෙයක්. සිත සමග එකට ක්‍රියාත්මක වෙන සිතෙහි බන්ධනයකින් ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී සිතක පවතින ස්වභාවයක්. ඒ නිසා ඒකට කියනවා ධම්ම කියලා. එතකොට එතෙන්දී ඒ ක්‍රියාකාරී ස්වභාවය තව දේවල් වලට බද්ධ වෙනවා. මේක තනියෙන් තියෙන්නේ නැහැ. තනියෙන් ක්‍රියාත්මක වෙන ධර්මයක් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධ කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධයන් ක්‍රියාත්මක වීමට උපකාරක ධර්මයන් සහ ඒ ඇසුරු කරගත් බොහෝ කරුණු තියෙනවා. එතකොට අපි ඒවා පිළිබඳ පැහැදිලි බවක්, නිර්වෘල් බවක් ඇති කරගන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ කරගන්න කැමති ශ්‍රාවකෙක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ පුන්නමා සූත්‍රයේ දේශනා කරපු මේ කාරණාව හරිම විශේෂිත කරුණක්, සරලයි,
ඒ වගේම ඊටාම ගැඹුරට යන සරලව ආරම්භ වෙලා ගැඹුරට යන කරුණක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මුලින්ම භාග්‍යවතුන් වහන්සේගෙන් අහුවාම මේ පංච උපාදානස්කන්ධේ කුමක් මුල් කරගෙන තියෙන කියලා. එහෙමයි. පංච උපාදානේ ඒ කරුණු පහට බැඳිලා යන්නේ කැමැත්ත මුල් කරගෙනයි. එහෙමයි. ඊට පස්සේ විමසනවා පංච උපාදානස්කන්ධයේ තුලද මේ උපාදානිය තියෙන්නේ නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් බැහැරවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ කාරණාවට නකෝ බික්කෝ තඤ්ඤේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධ නපි අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදාන. පංච උපාදානස්කන්ධය කෙරෙහි පංච උපාදානස්කන්ධය තුල නෙමෙයි මේ බැඳී යාම තියෙන්නේ. පංච උපාදානස්කන්ධයෙන් බැහැරවත් නෙමෙයි. තුලත් නෙමෙයි බැහැරවත් නෙමෙයි. අපිච යෝ තත්ත ඡන්ද රාගෝ තං තත්ත උපාදාන. ඒත් නමුත් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් බැඳීමක් යම් තණ්හාවක් ඇද්ද යම් ඡන්දයක්. ඒ ඡන්දයක් ඇද්ද ඡන්දේමයි උපාදානය. ඡන්දේමයි එහි උපාදානයි බවට පත් වෙන්නේ. දැන් අර කලින් කියපු මූලික හේතුව කියන්නේ. මූලික හේතුව ඇසුරු කරගෙන තමයි උපාදානය තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකෙම තමයි පංච උපාදානස්කන්ධය උපදින්නේ. එහෙමයි. ඒතර අපිට මේකෙන් හොඳට පැහැදිලි මේක මානසිකාර ප්‍රත්‍යයෙන් තියෙන දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට කෙනෙක් අවබෝධ කරනවා නම් පංච උපාදානස්කන්ධය ඒ ඡන්දය ප්‍රහාණය කිරීමයි ශ්‍රාවකයා කරන්නේ. එහෙමයි. ඡන්දය ප්‍රහාණය කරාට පස්සේ උපාදානයේ සිඳල යනවා. එහෙමයි. ස්වාමීනි ඒක දැන් අර අපි නිස්සරණය කියන වචනේ තුල විග්‍රහ චන්දරාග පහයි නිස්සරණ ඒ සමානයිද? ඔව් චන්දරාගය ප්‍රහාණය කිරීම ගැන භාග්‍යතුන් වහන්සේ දැන් එතන දැන් උපාදානස්කන්ධයේ සමුදයත්ංගමයි කියලා තවත් අපිට සමාධි භාවනා සූත්‍රයේදී මුණ ගැහෙනවා. එහෙමයි. එතනත් විශේෂිත කාරණාවක් තිබෙනවා. ඒක බැලිය යුතු කාරණාවක්. දැන් මේ දේශනාවේදීත් භාග්‍යතුන් වහන්සේ ඒ නිස්සරණය ගැන ඒ වගේම පංච උපාදානස්කන්ධයේ ස්වභාවය ගැන බලන්න ඕන ක්‍රමය ගැන ඒ විදිහට හරියම ලස්සන විග්‍රහයක්. ඉතින් මෙතන දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ පෙන්ලා දෙන මේ කාරණාවේදී භික්ෂුව විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගයේ වෙනස් ස්වභාවයකින් තියනවාද කියලා අහනවා. එතකොට ඒ කියන්නේ චන්දරාගයේ වෙනස්ද එකිනෙකට? නැත්නම් ඒක සමානද? එතකොට වේමත්තික කියලා කියන්නේ විමති කියන්නේ වෙනස් ස්වභාවයකට. වේමත්තතා චන්දරාග වේමත්තතා. එතකොට කැමැත්තෙන් බැඳී යාමේ විනාශ බවක් තියනවාද කියලා. දැන් හිතන්නකෝ අපි ගත්තොත් දැන් රූප උපාදානස්කන්ධය කිව්වහම භාග්‍යතුන් වහන්සේ මෙතන පෙන්නලා දෙනවා. තව ඉස්සරහට තියෙනවා රූපේ හටගන්නේ සතර මහා ධාතුන්ගෙන්. විඳීම හටගන්නේ පස්ස ස්පර්ශයෙන්. සංඥාව ස්පර්ශයෙන්. චේතනාව ස්පර්ශයෙන්. විඥාන නාම රූපයන්ගෙන්. එතකොට නාම රූප කියන්නේ ඒ කරුණු පහක් තියෙනවා මේ පංච උපාදානස්කන්ධයට සමුදය පිණිස. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ පැවැත්මට හේතු වෙන. එතන දැන් රූපේ වෙනස් බව, ඊළඟට විඳීමේ වෙනස් බව, සංඥාවේ වෙනස් බව, ඒකේ චන්දරාග වේමත්තතා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම සාමාන්‍යයෙන් ලෝකයේ තියෙනවා ප්‍රිය අප්‍රිය බව කියලා දෙයක්. ඒ කියන්නේ ප්‍රිය දෙයට සිත බැඳී යනවා, අප්‍රිය දේ සමග සිත අමනාපය ගැටීම ඇති වෙනවා. ප්‍රියාප්‍රිය බව කියන කාරණාව ලෝකේ පවතින දෙයක්. එතකොට මේ ප්‍රියාප්‍රිය භාවයත් හටගන්නේ මේ චන්දරාග වේමත්තතා. ඒ කියන්නේ චන්දරාගි බැඳී යාමේ වෙනස්කම මත. දැන් උදාහරණයකින් කිව්වොත් මම හිතන්නේ බොහෝ දිනකට තේරෙයි. දැන් සමහර කෙනෙක් දූරියන් වලට දූරියන් සුවඳට රසයට ප්‍රියයි. එහෙමයි සාස. සමහර කෙනෙක් ඒක ප්‍රිය නැහැ. දැන් ඊතර තියෙන්නේ රූප ස්වභාවයක් තියෙනවා. විඳීමේ ස්වභාවයක් තියෙනවා. හඳුනා ගැනීමේ ස්වභාවයක් තියෙනවා. චේතනා ස්වභාවයක් තියෙනවා. විඥානයේ ස්වභාවයක් තියෙනවා. ඒ වෙනස් ස්වභාවය කියන්නේ චන්දරාග වේමත්තතා. එතන තියෙන්නේ විමති බව. ඒ කියන්නේ වෙනස් බවක්. දැන් සමහර කෙනෙක් කරවිල තිත රසට කැමති. සමහර කෙනෙක් තිත රසට කැමති නැහැ. ඒ චන්දරාග වේමත්තතා. දැන් ඒක අපිට ප්‍රකට උදාහරණයක්. ඒ වගේ අපිට සාමාන්‍ය උදාහරණයකින් තේරුම් ගන්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි. දැන් සමහර කෙනෙක් කැමති වෙන රූපයට තව කෙනෙක් අකමැතියි. ඒ වගේම රූපයට කැමති වෙන ආකාරයට නෙමෙයි කෙනෙක් විඳීමට කැමති වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තාම උදාහරණයක් විදිහට තව කරුණක්. දැන් සමහර අවස්ථාවලදී කෙනෙක් බාහිර ස්වરૂපය දැන් අපි ගත්තොත් ස්ත්‍රීන්ගේ සමහර අය බාහිර ස්වરૂපය හොයනවා. සමහර අය ගතිගුණ හොයනවා. එහෙමයි සෝයස් එහෙමයි. ඒතර මේ සමහර අය මේ දෙකමත් හොයනවා. සමහර අය මේ
සමහර කෙනෙකුට මේ දෙකෙන් රූපය තිබුණොත් ඇති ගතිගුණ මොකක් වුණත් කමන්නේ කියලා. ඒතර මේ වගේ අර චන්දරාගයේ තියෙන වෙනස් බවක් ලෝකේ පවතිනවානේ. එහෙමයි සාංශ. ඒ චන්දරාග වේමතතා වගේම එහෙමයි. සාමාන්‍යයෙන් ඒ කියන්නේ විඳීම, හඳුනා ගැනීම, චේතනා, විඥානය. ඒකට ඒවා කෙරෙහි සිත බැඳී යන ස්වභාවයේ වෙනස් ස්වභාවයන්. එහෙමයි සාංශ. ප්‍රමාණයන්ගෙන් වෙනස් බවක්, සාපේක්ෂව වෙනස් බවක් ලෝකේ පවතිනවා. එහෙමයි. ඒ පුද්ගලයාගේ පුද්ගල ස්වභාවය අනුව. එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ ඒ විදිහට පැහැදිලි කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරනවා අනාගතේ අතීත වර්තමාන අනාගත වශයෙන් මේ තවදුරටත් මේ ස්වභාවය වෙනස් වෙනවා කියලා. එහෙමයි සාංශ. සමහර අය අතීතයේ විඳපු රූප විඳීම්, හඳුනා ගැනීම, චේතනා, විඥාන ආදිය ගැන මෙනෙහි කර කර ඉන්න හරි ප්‍රියයි. එහෙමයි සාංශ. සමහර අය ඒවට ප්‍රිය නැහැ. සමහර අය ඒවට අකමැති. එහෙමයි. ඊළඟට සමහර අය අතීතයේ විඳපු විඳීම් වේදනා සිහි කරන්න කැමතියි. එහෙමයි සාංශ. සමහර කෙනෙක් ඒකට කැමති නැහැ. අනාගතේ ඒවා ලැබෙනවට කැමති. අනාගතේ ප්‍රාර්ථනා කරනවා. මේ විඳීම මේ විදිහටම ආයි ලැබේවා කියලා. එහෙමයි සාංශ. අනාගතේ මේ රූපේ එසේම ලැබේවා කියලා. මෙසේ වේවා මෙසේ. මෙසේ මේ ආකාරයට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි සාංශ. ඉතින් චන්දරාග වේමතතාව කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන වශයෙන්ුත් ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී මේ දේවල් වල ස්වභාවය අනුව වෙනස් වෙන දෙයක්. එහෙමයි සාංශ. එහෙමයි. ඒ වෙනස් වෙන ස්වභාවය අනුව එකිනෙකාගේ ඒ පංච උපාදානස්කන්ධයේ සකස් වෙන විදිහ වෙනස්. දැන් අපි පුද්ගල වශයෙන් ගත්තාම මේකේ වෙනස් බවක් තියෙනවා. කෙනෙකුගේ දැන් අර මම කලින්ක උදාහරණේ දූරියන් ගැන තියෙන කැමැත්ත අකමැත්ත කෙනෙක් ගත්තාම ඒකෙදී කෙනෙක්ගේ අප්‍රියමනාප භාවය හට ගන්නවා කෙනෙක්ගේ ප්‍රිය මිහිරි ස්වභාවය හට ගන්නවා. ඒට අනුව පංච උපාදානස්කන්ධයේ හඳුනා ගැනීම විඳීම සංඥා චේතනා මේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ වෙනස් ස්වභාවයකට පත්වීම තමයි චන්දරාග වේමතතා කියන්නේ. ඒ තුල සකස් වෙන කෙලෙස් ස්වභාවය වෙනස් වෙනවා. ඒ කෙලෙස් ස්වභාවයේ වෙනස් බව හට ගන්නවා. ඊළඟට උපතක් කරා යාම පිණිස කර්මයේ සකස් වීමේ වෙනස් බවක් හට ගන්නවා ඒ තුල. ඉතින් මේ විදිහට තමයි පංච උපාදානස්කන්ධයේ වෙනස් ස්වභාවයන් තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුව අහනවා ස්වාමීනි මේ කන්දාදි වචන කිත්තාවතානුකෝ බන්තේ කන්දාදි වචන. අය මේවට ස්කන්ධ කියලා කියන්නේ. මේ ස්කන්ධ කියන පැනවීම ඒ අදි වචනේ මේවට යෙදිලා තියෙන්නේ ඇයි කියලා අහනවා. කියන්නේ මේවා හඳුන්වන්න ස්කන්ධ කියලා පාවිච්චි කරන්නේ මොකද? රූප උපාදාන ස්කන්ධ. ස්කන්ධ කියන්නේ හේතුව. ඒ කියන්නේ ස්කන්ධ කියන අදි වචනේ පැනවෙන්නේ කුමක් නිසාද? එහෙම කියන්නේ කුමක් නිසාද ස්කන්ධ කියලා කියන්නේ? ඒතකොට දැන් සාමාන්‍ය ස්කන්ධය කියන එක ගත්තාම අපි පාවිච්චි කරන වචනේ තමයි බර මනින්න. ස්කන්ධය. නැත්නම් ගොඩකට අපි කියනවා ස්කන්ධය. නමුත් මේ අදහස් කරන්නේ ඒ වගේ අර්ථයක් නෙමෙයි. මේ අදහස් කරන එක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා යංකින්චි බික්කු රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යන්දෝරේ සම්තිකේවා. මෙතන ආකාර 8කිනුත් කාල වශයෙන් 3කිනුත් ආකාර 11කින් බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පනවනවා. ඒකට කියනවා කාලයත් අවකාශයත්. කාලයේ පැනවීමක් තියෙන්නේ අතීත වර්තමාන අනාගත පමණයි. ලෝකයේ සම්මුතියක් විදිහට කාලය පනවන්න තියෙන එක්ක අතීත කාලය, එක්ක වර්තමාන කාලය, එහෙම නැත්නම් අනාගත කාලය. එහෙමයි. ස්කන්ධ, ඒ කියන්නේ මේ අවකාශය, පවතින්න පුළුවන් ස්වභාවයන්. ඒ ස්වභාවයන් පැනවෙනවා 8ක්. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා අජ්ජත්තං වා බහිද්ධා තමා තුළ වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. ඒ වගේම අජ්ජත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුකුමං වා ගොරෝසු වෙන්න පුළුවන්, සියුම් ස්වභාවයෙන් වෙන්න පුළුවන්, සාපේක්ෂයි. ඒතර ආධ්‍යාත්ම බාහිර සාපේක්ෂයි. ඊළඟට ගොරෝසු සියුම් කෙනෙක්ත් සාපේක්ෂයි. ඊළඟට හීනං වා පණීතං වා උසස්යයි සම්මත ස්වභාවයෙන් සහ පහත්යයි සම්මත ඒත් සාපේක්ෂයි. ඊළඟට යන්දෝරේ සම්තිකේවා දුර ළඟ වශයෙන් එතන සාපේක්ෂ බවක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේට ළඟින් තියෙන දේ මට දුරයි. මට ළඟින් තියෙන මේ පොත එහෙම නැත්නම් යම් දෙයක් තියෙනවා නම් ඒ දේ ස්වාමීන් වහන්සේට දුරයි. ඒකත් සාපේක්ෂ බව. ඉතින් ඒ විදිහට සාපේක්ෂව මේ පවතිනා වූ ස්වභාවයන් අනුව පවතින පුළුවන් ස්වභාවයන් අනුව අවකාශය අනුව භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය ආකාර 8කින් ඒ විදිහට පෙන්ලා දුන්නා. පවතින පුළුවන් තැන් අනුව කියන්නේ අවකාශය අනුව සහ කාලය අනුව ආකාර 3කින් අතීත අනාගත වර්තමාන.
ඉතින් මේ ඒ කාලයත් අවකාශයත් අතර පැවැත්මට තමයි බුදුරජාණන් වහන්සේ ස්කන්ධ කියලා පැනෙව්වේ. ඒක තමයි ස්කන්ධ කියන්නේ හේතුව. ඒ වචනේ තේරුම. වචනේ තේරුම. ඒ කාලය සහ අවකාශය අතර පවතින ධර්මතාවයන් නිසා පවතින ස්වභාවයන් නිසා බුදුරජාණන් වහන්සේ ඒ හැඳින්වුවා ස්කන්ධ කියලා. ඊළඟට මේ භික්ෂුව ඒ කරුණ සතුටින් පිළි අරගෙන නැවතත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ රූප උපාදානස්කන්ධය පැනවෙන්න හේතුව මොකක්ද? මේකදී විමසනවා කෝණකෝ බන්ත හේතුකෝ පච්චයෝ රූප උපාදානස්කන්ධස්ස පඤ්ඤපනාය. පඤ්ඤපනා කියන්නේ පැනවෙනවා. රූප උපාදානස්කන්ධය පැනවෙන්න හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා භාගතුන් වහන්සේ දේශනා කරන චත්තාරෝකෝ බික්ඛු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතප්පච්චයෝ රූපෝපාදානස්කන්ධස්ස පඤ්ඤපනා. ඒ කියන්නේ එක්කෝ සතර මහා ධාතු චත්තාරෝකෝ බික්ඛු මහා භූතා හේතු. සතර මහා භූතයන්ගේ හේතු වෙන්නේ. හෝ චත්තාරෝ මහා භූතප්පච්චයෝ සතර මහා භූතයන් ප්‍රත්‍යයෙන්. රූපෝපාදානස්කන්ධස්ස පඤ්ඤපනාය. රූපෝපාදානස්කන්ධය පැනවෙනවා. රූපෝපාදානස්කන්ධයගේ පැනවීම වේ. එතකොට ඒ රූපෝපාදානස්කන්ධයක් ගැන කතා කරනවා නම් එතන අනිවාර්යයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ ඒකරාශී වීමක් තියෙන්න ඕනේ. ඒ වගේ මේ රූපෝපාදානස්කන්ධය කියන එක අජීවී දෙයක් නෙවෙයි. රූපෝපාදානස්කන්ධ ස්වභාවය සජීවී දෙයක්. ඒ සජීවී බව කියන එක අපි හඳුනා ගන්න ඕනේ. දැන් අජීවී දේ තුළ රූපය තියෙනවා. නමුත් රූප උපාදාන ස්කන්ධය කියන දේ පැනවෙන්නේ සජීවී බවක්. කාලය අවකාශය අතර පැවැත්මක් සහ ඒ වගේම එතන ඒ කෙරෙහි පවතිනෝනේ චන්දරාගයෙන් බැඳී යාමක්. චන්දරාගයෙන් බැඳී යාමක්. ඊළඟට මොකද ඡන්දමූලක කියලා භාගතුන් වහන්සේ වදාළනේ. ඊළඟට ග්‍රහණය වීම ඒ කියන්නේ ඡන්දේ කැමැත්තෙන් ඇලී යාම මුල් කරගෙනයි මේ උපාදානස්කන්ධ හටගන්නේ කියලා. ඒ වගේම ඒ පංච උපාදානස්කන්ධයන් කියලා කියන්නේ බාහිර ගස්ගල් වල පර්වතවල තිබෙන කාරණාවක් නෙවෙයි. ඒක සජීවී පුද්ගල ස්වභාවය සමග පවතින දෙයක්. ඒ සජීවී පුද්ගල ස්වභාවය සමග පවතින ක්‍රියාකාරී ධර්මයක් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය දේශනා කළේ. ඒ කරුණ අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට ආධ්‍යාත්ම බාහිර. දැන් අපි ගත්තාම ආධ්‍යාත්මයේ යම් රූපයක් සම්බන්ධ වෙනවා නම් රූප ස්වභාවයක්. දැන් මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම පිළිබඳව එකට එකතු වීම පිළිබඳව මහා අතිපදෝපම සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. එතෙන්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඇස බිඳිලා නැත්තම් ඇස ඉදිරියට රූපේ පැමිණලා තිබෙනවා නම් ඇසෙන් සමන්න ආහාරය එහෙම නැත්නම් අවධානය යොමු වෙනවා නම් රූපේ කෙරෙහි එහෙම මානසිකාරය යොමු වෙනවා නම් අන්න එතකොට ඒ ඇස තුලින් ඒ රූපේ හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒක චේතනා පහළ වීම ඊට පස්සේ එකතු වීම මේ සියල්ලම සිද්ධ වෙනවා. සංඥා වේදනා චේතනා විඥාන මේ ඔක්කොම සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. එතන විඥානය පිහිටනවා. විඥානය මේ කියන්නේ උපදිනවා එතන. එතකොට ඒක එවැනි වූ කෙනෙකුගේ යම් රූපයක් ඇද්ද? ඒ රූපය කෙරෙහි යම් බැඳී යාමක් ඇද්ද? ඒ බන්ධනය තමයි රූප උපාදානස්කන්ධය වශයෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පනවන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට අපි ඒකෙදි තව පැහැදිලි කරගන්න ඕනේ කාරණාවක් තියෙනවා. දැන් එතන රූපයක් බාහිරව අපි යමක් දැක්කා. එහෙමයි. ඇහැට ඇස ඉදිරියට රූපයක් පැමිණලා තිබෙන්නට ඕනේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ කනට ශබ්දයක් යොමු වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. නාසයට ගඳ සුවඳක් යොමු වෙන්න ඕනේ. එහෙමයි. එහෙම යොමු වුණොත් පමණයි බාහිර ආධ්‍යාත්ම බාහිර ආයතනයන්ගේ එකතු වීමකින් තමයි එතන යම්කිසි බන්ධනයක් සකස් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ බන්ධනය සඳහා වමනා කළ යම් සතර මහා ධාතුන්ගේ යම් සම්බන්ධතාවයක් ඇද්ද? ඒ සම්බන්ධතාවයම තමයි රූප උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. ඒ රූප උපාදානස්කන්ධය බවට ඒ සම්බන්ධතාවයට අයිති සියලු සතර මහා ධාතුන්ගේ සම්බන්ධතාවය ඒකටම අයිති. ඒ මොකද ආධ්‍යාත්මයේ රූපය කියන කරුණත් ඒ කියන්නේ ඇස ස්වභාවයක් ඒ චක්කු ස්වභාවයත් ඒ වගේම බාහිර රූපයත් එකතු වීමෙන් තමයි මේ සතර මහා ධාතුන්ගේ එකතුවකින් තමයි රූප උපාදානස්කන්ධයේ අභ්‍යන්තරයේ කෙරෙහි උපාදානය හටගන්නේ. පැවැත්ම වෙන්නේ. චන්දරාගය හටගන්නේ. ඒතර චන්දරාගයේ පැවැත්ම එකිනෙකට සම්බන්ධතාවය ගොඩනගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ සම්බන්ධතාවයේ මත
ඔහුගේ කෙලෙස් සහිත ස්වභාවය එකතු වෙලා හේතුඵල ධමත් එක්ක එහෙමයි. ඒ කෙලෙස් සහිත ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. ඒ සමගම චන්දරාගය උපදිනවා. ඒ උපාදානස්කන්ධය බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් මේ විදිහට සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් තමයි රූප උපාදානස්කන්ධය පැනවෙන්නේ. එහෙමයි. ඒ වගේම වේදනා උපාදානස්කන්ධය වේදනාස්කන්ධය පැනවෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එහෙමයි. ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වුණාට පස්සේ එකතු වීමට ස්පර්ශය කියන්නේ. ඒ ස්පර්ශයෙන් පසුව විඳීම. එහෙමයි. ඒ ස්පර්ශයෙන් පසුව සංඥා ස්කන්ධය. එහෙමයි. ඒ ස්පර්ශයෙන් පසුව චේතනා ස්කන්ධය, සංඛාර ස්කන්ධය. එහෙමයි. ඒ වගේම නාම රූපයන්ගේ එකතුවකින් තමයි විඥානය පැනවෙන්නේ. එහෙමයි. නාම රූප ධර්මයන්ගේ එකතුවකින් තමයි විඥානයේ පැනවීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. ඒ නිසා මේ කරුණ ඊටාම සියුම් ධර්මයක්. එකින් එක නිකන් එක සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. එහෙමයි. ඒ කියන්නේ රූපය නැතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අඤ්ඤත්‍ර රූපාය, අඤ්ඤත්‍ර වේදනාය, අඤ්ඤත්‍ර සංඥාය, අඤ්ඤත්‍ර සංකාරේ විඥානං ආගතින්වා ගතින්වා චුතින්වා ටිතින්වා උපජ්ජින්වා. පැමිණීමක්, වැඩිවීමක්, පිහිටීමක්, වර්ධනයක් විරූල්හින් වේපුල්හින් ආපජ්ජති. නේතං විච්ඡති. බීජ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ විඥාණය පවතින උවමනා කරන උපකාරක ධර්මයන් තියෙනවා. ඒවට කියනවා විඥානට්ඨිති ධම්ම. විඥානට්ඨිති ධම්ම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර. ඒ විඥානට්ඨිති ධර්මයන් ඇසුරු කරගෙන තමයි විඥානය පිහිටන්නේ, පැලවෙන්නේ. විඥානය බැසගන්නේ. ඒ විඥානයේ ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ ධර්මයන්. ඒ සම්බන්ධතාවය ගොඩනගන්නේ මේ කෙලෙස් සහිත අභ්‍යන්තරික ක්‍රියාවලියකින්. ඒ ක්‍රියාවලිය තමයි තණ්හාව සහ චන්දරාගය සහ අවිද්‍යාව. මේ කරුණු සමග මේ ජීවිතයේ නිරන්තරයෙන් බන්ධනය වෙවි ආයම සකස් වෙවි යනවා. අවසර ස්වාමීනි මේ සුළු කරුණක් අහන්නේත් එක්කම ස්වාමීන් මේ දැන් ওই විදිහට අර ස්වාමීන් තණ්හාව විඥාණය රූපය අතර ওই විදිහට අර ධර්මයේ විස්තර වෙනවා ස්වාමීන් අර ලස්සන උපමාවක් තණ්හාව ජලයේ වගේ මහ පොළොව වගේ ඒ මොකක්ද දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විඥානං බීජං තණ්හා සිනේහෝ කම්මං කෙත්තං විඥානං බීජං ආදි වශයෙන් මේ විදිහට ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ස්වභාවය ගොඩනගෙන විදිහ. කියන්නේ කම්මං කෙත්තං කරන්නා වූ කර්මය චේතනාත්මකව කරන කර්මය තමයි කුඹුර බවට. එහෙම නැත්නම් ශේස්ත්‍රය වටපිටාව බවට පත් වෙන්නේ කම්මං කෙත්තං. චේතනාව. ඒතකොට චේතනාත්මකව කරන කර්මය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන චේතනාහ බික්කවේ කම්මං වදාමි. චේතනාවමයි කර්මය. චේතයිත්වා කම්මං කරෝති කායන වචයි මනසා. චේතනා පහල කරලා තමයි කයෙන් වචනින් මනසින් ක්‍රියාත්මක වෙන්නේ. ඒකම තමයි කර්මය බවට පත් වෙන්නේ. ඒතකොට චේතනාවම කර්මය වෙනවා. ඒ ස්වභාවයෙන් නැවත ක්‍රියාත්මක වෙන උපකාරක ධර්මය තමයි කය වචනේ මනස. ඒතකොට ඒ ධර්මයන් නිසා සකස් වෙන දෙයට කියනවා කර්මය කියලා. එහෙමයි ස්වාමීන්. කර්මයේ ශේස්ත්‍රය වටපිටාව නැත්නම් මහ පොළොව බවට පත් වෙනවා. විඥාණය තමයි එතන පිහිටන දෙය. විඥානං බීජං. තණ්හා සිනේහෝ. තණ්හාවෙන් තමයි මේක පෝෂණය ලබන්නේ. එතකොට ඒ කර්මයක් විඥානයක් දෙකම තණ්හා උපකාරයෙන් සකස් වෙන දේවල්. එතකොට මහ පොළොවේ තණ්හාව කියන්නේ කර්මය තණ්හාවත් එක්ක සම්බන්ධයි. තණ්හාව නැත්තම් කර්මයක් පැනවෙන්නේ නැහැ. තණ්හාව අවිද්‍යාව දුරු වෙච්ච රහතන් වහන්සේට කර්මයක් පැනවෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීන්. එතකොට ඒ කර්මය පැනවෙන්නේ තණ්හා සමග ක්‍රියාත්මක වීමත් එක්කමයි. ඒ වගේම විඥානය කියන දෙයක් තණ්හා සමග බද්ධ වෙච්ච දෙයක්. ඒකට උමනා කරන පෝෂණය තණ්හාවෙන් ලබා දෙනවා. ඒ පෝෂණය ගන්නේ කර්ම නම් වූ කුඹුරෙන්. ඒ සම්බන්ධතාවය හදන්නේ තණ්හාවෙන්. දැන් බීජය තිබුණාට පොළොව සරු නැත්තම් ඊළඟට පොළොව තිබුණාට බීජයක් නැත්තම් ඒ දෙකේ උපකාරයෙන් කවදාකවත් ඒ දෙක වෙන් වෙලා තියෙද්දී මේ පැලයක් සකස් වෙන්නේ නැහැ නේ. කියන්නේ වෘක්ෂයක් හැදෙන්නේ නැහැ නේ. වෘක්ෂයක් හැදෙන්න නම් එතන ඒක පොළොවයි කර්මයයි මේ කියන්නේ පොළොවයි බීජය එකතු වෙන්න ඕනේ. ඒ එකතු වුණාට පස්සේ નિසරු නම් ඒත් හැදෙන්නේ නැහැ. ඒක එතනම කුණු වෙලා යනවා. ඒක සාරවත් බවට පත් කරන්නේ තණ්හාවෙන්. ඒ නිසා තණ්හාවෙන් සාරවත් බවට පත් කරන්නේ නැත්තම් මේ ස්කන්ධ ස්වභාවයන් ඡන්දය එහෙම නැත්නම් ඡන්ද කැමැත්ත මුල් කරගෙන මේ ස්වභාවයන් පෝෂණය කරන්නේ නැත්නම් උපාදාන බන්ධනය මේ ස්වභාවයෙන් නිදහස් නම් අන්න එතකොට මේ තණ්හා පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ විඥානේ පිහිටන්නේ නැහැ. විඥානේ පෝෂණය ලබන්නේ නැහැ. ඒ විදිහට විඥානේ පෝෂණයක් ලබන්නේ නැත්නම් විඥානය කියන බීජය ඒ තැනම නිරුද්ධ වෙලා යනවා. පැලවීමක් නැහැ.
ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ තණ්හාවෙන් පෝෂණය ලබන විඥාන බීජය නිරන්තරයෙන්ම මේ සත්පුද්ගල ස්වභාවයක බද්ධ වෙලා තියෙනවා. ඒ ස්වභාවය තමයි සංසාර ගමනේ හේතු මූලයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙතන නාම රූප නිසා විඥානය හටගන්න බව, විඥාන ස්කන්ධය හටගන්න බව දේශනා කළා. ඊට පස්සේ භික්ෂුවක සතුටින් අනුමෝදන් වෙලා අහනවා සක්කාය දිට්ඨිය ගැන. සක්කාය දිට්ඨිය කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා කතන්නකෝ බන්තේ සක්කාය දිට්ඨිය හෝති इति. ස්වාමීනි කොහොමද මේ සක්කාය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයට බැඳිලා යන්නේ කෙසේද? කොහොමද බැඳිලා යන්නේ කියලා. ස්වාමීනි සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයටමයි. එහෙමයි ස්වාමීනි. ඒ සක්කාය දෘෂ්ටිය එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ආත්මයක් වශයෙන් ස්ථිරව පවතින දෙයක් වශයෙන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ස්ථිර පවතින දෙයක් වශයෙන් කල්පනා කරනවා. එහෙමයි. මේකේ නිත්‍ය බවක්, තියෙන බවක් මේ ස්වභාවය කියන්නේ ආත්ම දෘෂ්ටියකින් ගන්නවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට ඒකෙදී බුදුරජාණන් වහන්සේ වදාලා අසෘතවත් පෘථග්ජනයා ආර්යයන් වහන්සේලා අඳුනන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දන්නේ නැහැ. ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. සත්පුරුෂයන් අඳුනන්නේ නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මයේ දන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. ඉතින් මේ විදිහේ ස්වභාවයෙන් යුතු අසෘතවත් පෘථග්ජනයා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක්, රූපේ ස්ථිර පැවැත්මකින් යුක්තයක් කියලා කල්පනා කරනවා. සමනුපස්සති කියන්නේ දකින්නේ මේ විදිහටමයි. ඊළඟට රූපවන්තං ආත්මයි කියලා කියන්නේ ස්ථිරව පවතින දෙයක්. ඒ කියන්නේ මේක තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක්. ස්ථිර වූ පැවැත්මක් තියෙන තමාගේ වශයෙන් පැවැත්වේ හැකි දෙයක් වශයෙන් අසෘතවත් පෘථග්ජනයා දකින්නේ. ආත්මය කියන වචනේ තේරුම. වචනේ තේරුම. එහෙම තමයි මේ අසෘතවත් පෘථග්ජනයාගේ දැක්ම සකස් වෙලා තියෙන්නේ. එතකොට රූපවන්තං වාත්තාන. ඒ කියන්නේ ආත්මේ තියෙන රූපයේ තුලයි කියලා දකිනවා. එහෙම නැත්නම් අත්තනිවා රූපං. රූපය ආත්මයක්මයි කියලා දකිනවා. ඊළඟට රූපස්මින් වාත්තාන. එතකොට රූපේටම ආත්මය කියලා කියනවා. මේ විදිහට මේ හතර ආකාරයකින් පංච උපාදානස්කන්ධය ගැන ආකාර 20කින් අසෘතවත් පෘථග්ජනයා බැඳිලා ගිහිලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළාම මේ භික්ෂුවකින් සතුටින් අනුමෝදන් වෙලා ඊළඟට අහනවා නැවත ප්‍රශ්නයක්. නැවත අහනවා කෝණකෝ බන්තේ රූපස් ආස්සාදු. ස්වාමීනි රූපේ ආස්වාදේ මොකද්ද? ඊළඟට කෝ ආදීනෝ කිං නිස්සරණ. රූපේ ආස්වාදේ කුමක්ද? රූපේ ආදීනෝේ කුමක්ද? රූපේ නිස්සරණේ කුමක්ද? දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ ඉති රූපං කියලා අපි හැදින්නේ. ඒ ඉති රූපං කියන තැනදී අපි අර කලින් පැහැදිලි කරපු කාරණාව තමයි අපි ගන්න ඕනේ. සතර මහා ධාතුන්ගේ එකතුවකින් සතර මහා ධාතුන්ගෙන් තොරව රූපය පැනවෙන්නේ නැහැ. සතර මහා ධාතු නිසා තමයි රූපයක් පැනවෙන්නේ. විඳීම් පැනවෙන්නේ ස්පර්ශය නිසා. ඒ වගේම සංඥාව සංකාර විඥාන කියන මේ ඉති රූපං වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය කුමක්ද කියන එක පැහැදිලි කරගන්න ওই කාරණා ටික ප්‍රමාණවත්. එහෙමයි ස්වාමීනි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ඉති රූපස්ස සමුදය ඉති රූපස් සත්ංගමෝති. ඒ රූපේ හට ගැනීමක් තියෙනවා. ඒ රූපේ හට ගැනීම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. රූපය තුල තියෙන ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට හිත බැඳිලා යනවා. ඒ ආස්වාදයට හිත බැඳිලා ගියාම ඒ තැනත්තා රූපය පිළිබඳ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. රූපය ගැන කතාබස් කරනවා සතුටින්. රූපේ සතුටින් පිළිගන්නවා. ඒ රූපය කෙරෙහි සිත මුළුමනින්ම බැස ගන්නවා. යා රූපේ නන්දි තදුපාදාන. ඒ රූපය පිළිබඳව යම්කිසි ආකාරයේ කැමැත්තෙන් ඇලී යාමක් ඇද්ද? නන්දි. චන්දරාගේ මෙතන නන්දි කියන වචනේ පාවිච්චි කරන්නේ. යා රූපේ නන්දි තදුපාදාන. ඒ රූපය පිළිබඳ යම් කැමැත්තක් ඇද්ද? ප්‍රිය බවක්, මිහිරි බවක් ඇද්ද? එයමයි උපාදානය. ඒ තස්ස උපාදාන පච්චය භවෝ. ඒ උපාදානයේ හේතුවෙන් භවය හට ගන්නවා. දැන් පටිසමුප්පාදය කියන්නේ සමාධි භාවනා සූත්‍රයේ තමයි විස්තරය තියෙන්නේ. ඒතකොට රූපේ සමුදය විදිහට ආස්වාදයේ නිසා රූපේ සමුදය වෙනවා. ආස්වාදය අසුරු කරගෙන රූපේ සමුදය තියෙන්නේ.
එතකොට රූපේ ආස්වාදය මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ පුණ්ණමා සූත්‍රයේ දේශනා කරනවා යංකෝ බික්ඛු රූපං පටිච්චුප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්සස්සාදෝ. රූපයේ තුල තිබෙනා වූ යම් කිසි රූප නිසා උපදින රූපේ හේතුවෙන් හටගන්න යම් සැපයක් සොම්නසක් ඇද්ද? ඒ සැප සහගත සොම්නස් සහගත බව තමයි රූපේ තියෙන ආස්වාදය. ඒ කියන්නේ අපිට මේ හැට පෙනෙන මේ රූප ඔක්කොම. ඇහැට පෙනෙන රූප විතරක් නෙමෙයි. එතෙන්දී අපි කලින් අර සාරිපුත්තයන් වහන්සේගේ විග්‍රහය මහාතිපදෝපන සූත්‍රයේ ඒකෙදි රූපය කියන එක පැහැදිලි කරගන්න හරිම උපකාරයි ඒ කාරණාව. එතකොට රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දේ. එතන ඇහැට පෙනෙන රූපයත්, කනට ඇහෙන ශබ්දයත්, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට සිතෙන අරමුණ. මේ සියල්ලම සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් සකස් වෙන දේවල්. ආධ්‍යාත්ම බාහිර ආයතනයන්ගේ සකස් වීම. ස්පර්ශ ආයතනයේ සකස් වීම. ඒ ස්පර්ශ ආයතනයේ සකස් වීම එක තමයි රූපයේ ආස්වාදයට හිත බැඳිලා යන්නේ. එතකොට මේ රූපයේ තියෙන යම් සැපයක් සොම්නසක් ඇද්ද? ඒ රූපයේ සැපේ සොම්නස නිසා උපදිනවා මේ ඒ සැපේ සොම්නසට තමයි කියන්නේ ආස්වාදය කියලා. ඒ සැපේ සොම්නසත් එක්ක තමයි ඒ ගැන කතා බහ කරන්නේ. ඒක සතුටින් පිළිගන්නේ. ඒ තුල සිත බැසගන්නේ. ඒ සිත බැසගත්තු ගමන් තස් උපාදාන පච්චය භව. ඒ උපාදානයේම භවයේ ඒ උපාදාන ප්‍රත්‍යයෙන්ම භවයේ සකස් වෙනවා. ඒතර කාම ලෝකේ රූපාරූප ලෝකවල ඉපදීම් පිණිස භවයේ සකස් වෙනවා. භවපච්චය ජාති. ඉපදීම නිසා මේ භවය නිසා ජාති ඉපදීම වෙනවා. ඒතකොට ආයතින් පුනබ්භව නිපatti නැවත නැවත පුනර්භවයේ නැවත නැවත උප්පත්තිය පිණිස මේ ස්වභාවය සකස් වෙවි යනවා. ඒ සකස් වෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට ඒකේ ආදීනවය දැකීමෙන් තමයි ඒක දුරු කරන්න තියෙන්නේ. ඒ රූපේ අත්ංගමේ තේරුම් ගන්න තියෙන්නේ ආදීනවය දැකීමෙන්. යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස් ආදීනවෝ. යම් කිසි රූපයක අනිත්‍ය බවක්, දුක් සහිත දුකට අයිති බවක්, ඒ වගේම විනාශ වෙන ස්වභාවයකට අයිති බවක්. ඒ කියන්නේ විපරිණාම ධම්මයට අයිති බවක් ඇද්ද? අයං රූපස් ආදීනවෝ. එයයි රූපේහි ආදීනවය. එතකොට රූපේ ආදීනව නිසා තමයි රූපය කෙරෙහි චන්දරාගයක් ඇත්නම්. එහෙමයි. ඒ චන්දරාගය නැති වෙන්නේ. ඒ කියන්නේ කලකිරින්න වගේ කලකිරීමක්. ඒ කියන්නේ රූපේ ආදීනවය ප්‍රකට කරගත්තොත් තමයි ඒ කෙනාට ඒ රූපය කෙරෙහි මේ නන්දි, ඒ කියන්නේ කැමැත්තක් තියෙනවා නම් ඒක දුරු වෙන්නේ. එහෙමයි ස්වාස්. ඊට පස්සේ තස්ස නන්දි විරාග නන්දිය දුරු වීමෙන් උපාදාන නිරෝධ. උපාදාන නිරෝධ. උපාදාන නිරුද්ධ වෙලා යනවා. බැඳීම නැති වෙනවා. එහෙමයි ස්වාස්. උපාදාන නිරෝධා භව නිරෝධ. උපාදාන නැතිවීමෙන් භවය නැවත කර්ම පිණිස විපාක පිණිස කර්මයක් සකස් වෙන්නේ නැහැ. භව නිරෝධා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස නිරුද්ධಂತಿ. පරිසම්පද නිරුද්ධයි. නිරුද්ධ වෙලා. එතකොට ආදීනවය ඊට පස්සේ නිස්සරණේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝ රූපස්මින් චන්දරාග විනියෝ චන්දරාග පහණං ඉදං රූපස්ස නිස්සරණ. ඒ විදිහට ආදීනවය මෙනෙහි කරලා ආදීනවේ දැකලා රූපය කෙරෙහි යම් චන්දරාගයක් බැඳීමක් ඇද්ද ඒ ප්‍රහාණය කිරීම, ඒ සංසිඳ වීම, දුරු කිරීම ඇද්ද එයයි රූපේ නිදහස් වීම. ඒ කියන්නේ අරහත් වේද සාස. අරහත් නිකලස් බව. එතකොට ඊළඟ ප්‍රශ්නේදී ඒක හොඳට පැහැදිලි වෙනවා. එහෙමයි. මේ භික්ෂුව අහනවා ප්‍රශ්නයක් කතන්නකෝ බන්තේ ජානතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කාය බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුස්සය නහොಂತಿ. එහෙමයි. ස්වාමීනි මේ කෙසේ දකිනකොටද? එහෙමයි. කෙසේ අවබෝධ කරනකොටද මේ විඥානයේ සහිත වූ මේ කය පිළිබඳවත් බාහිර වූ සියලු නිමිති පිළිබඳවත් බාහිර වූ සියලු අරමුණු පිළිබඳවත් ඒ වගේම අහිංකාර මමින්කාර මානානුස්සය කියන්නේ මේ පංච පාදනස්කන්ධය කෙරෙහි බැඳී ගිය යම්කිසි මාන අනුසයක් බන්ධනයක් කෙලෙස් සහිත බවක් ඇද්ද? ඒ තමාගේ ගැනීමක් ඇද්ද? මේ සියල්ලම නැති අත්වාදයක් වගේ අත්වාද උපාදාන ආදී මේ ආත්ම දෘෂ්ටි ආදී මේ සියල්ල නැති වෙලා යන්නේ කොයි ආකාරයෙන්ද? එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා යං කිංචි බික්ඛු රූපං. භික්ෂුව යම්කිසි රූපයක් තියෙනවා නම් ඒ රූපය අතීත අනාගත වර්තමාන වශයෙන් දැන් අර ස්කන්ධ විදිහට පැනෙවි කාලය අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා. එතකොට අතීත අනාගත වර්තමාන තුන් කාලෙටම අයිතිව ඒ වගේම ආධ්‍යාත්ම බාහිර ඒ වගේම ගොරෝසු සියුම් හීන ප්‍රනීත ඒ වගේම දුර ළඟ
අවකාශය. ඒ විදිහට යම්කිසි රූපයක ස්කන්ධයක් රූප ස්කන්ධයක් ඇද්ද නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. ඒ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. එතකොට ඒ විදිහට යථාභූතං සම්මප්පඤ්ඤය පස්සතෝ මේ යථාර්ථයක් වශයෙන් මෙහි තියෙන ස්වභාවය ඒ අයුරින්ම දකීද? ඒ කියන්නේ තියෙන ස්වභාවය මේක අනිත්‍යයිනේ. ඒ අනිත්‍ය ස්වභාවයෙන් අපි නිත්‍ය සංඥාවෙන් ගන්න සංඥා විපල්යාසයෙන්. ඊට පස්සේ තියෙන ස්වභාවයම දුකක්. දුකක් කියන්නේ දුක් විඳීම නෙමෙයි හේතුඵල ධර්ම තුල දුකක්. ඒ කියන්නේ සසරට ගමන් කරන ආකාරයේ දුක්ඛ හට ගැනීමක්. ජරා මරණ වේදනා ආදී මේ දුක්ඛ හට ගැනීමකට හේතු වෙනවා ඒ ස්වභාවය කෙරෙහි තියෙන බන්ධනය. එතකොට ඒ රූපය පිළිබඳව දකින්න අතීත අනාගත වර්තමාන කාලත්‍රයට අයිතිව ඒ වගේම අවකාශයට අයිතිව ආකාර 8කිනුත් දකින්න ඒ ආකාර ස්වභාවයන් වල පවතින ආකාරය නේතම් මම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්නකොට මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ කියන අවබෝධයටපත් වෙන යථාර්ථයක් වශයෙන් මෙහි තිබෙන ස්වභාවය ගැන සංඥා විපල් සත්‍ය සත්‍ය වශයෙන්ම දකිනවා. ඒ අර විපරීත බව දුරු කරනවා. කියන්නේ සංඥා විපල්යාසය දුරු කරනවා. ඒ දුරු කරලා ඒ විදිහට දකින්න කෙනා මේ එවංකෝ බික්ඛු ඥානතෝ යම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායය මේ විඥානයේ සහිත වූ කය පිළිබඳවත් ඒ වගේම බහිද්ධාච සබ්බ නිමිත්තේසු බාහිරෝ සියලු නිමිති අරමුණු පිළිබඳවත් අහිංකාර මමින්කාර මානානුසය නැහොಂತಿ. ඒ කියන්නේ පංච පාදනස්කන්ධය කෙරෙහි යම් බැඳී යාමක් පවතිනවා නම් ඒ වගේම ආත්ම දෘෂ්ටියකින් බැඳී යාමක් පවතිනවා නම් ඒ සියල්ලම ඔහුගේ ජීවිතය තුළ පවතින්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැති ස්වභාවයටපත් වෙනවා කියලා. ඉතින් මේ තමයි අත්ංගම. ඒ කියන්නේ සම්පූර්ණ විදර්ශනාවද? සම්පූර්ණ විදර්ශනාවක්. ඒතකොට මුළුමනින්ම විදර්ශනාවක් තමයි භාගතුන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. ඉතින් ඒ විදිහට නිදහස් වෙච්ච ශ්‍රාවකයාගේ සිත මුළුමනින්ම ධර්මයේ තුල පිහිටිය ඊටාම සංසිඳුණු ජීවිතයක් බවට පත් වෙනවා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පංච පාදනස්කන්ධය ගැන නුවණින් විමසා බලන්න කියලා මේ පංච පාදනස්කන්ධ භාවනා කොටසේදී භාගතුන් වහන්සේ දේශනා කළේ. එහෙමයි. පින්වත්නි අද අපට හරිය ලස්සන වටිනා හැබැයි ඒ වගේම ගැඹුරු උතුම් ධර්ම කාරණා රාශියක් අද අපේ ජීවිතේට අද දවසේ අපිට ඉගෙන ගන්න වාසනාව ලැබුණා. ඒ තමයි මේ පංච උපාදානස්කන්ධය. ඔබට මතක තියාගන්න මේ සූත්‍රය ඔබ නැවත නැවත කියවන්න. මහා පුන්නමා සූත්‍රයේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ තියෙන පුන්නමා සූත්‍රය මුල් කරගැනීමෙන් තමයි අද අපට අපේ පින්න ස්වාමීන් වහන්සේ මේ ධර්ම විග්‍රහය කරන්නට යෙදුනේ. එතකොට මේ ධර්ම විග්‍රහය තිබුණේ ඊට අදාළ ප්‍රශ්නය ඇත්තටම අපිට විමසන තැන තිබුණේ සතිපට්ඨාන සූත්‍රය. ඒ තමයි ඉති රූපං. මේයි රූපය ඉති රූප සමුදය ඉති රූප සත්ංගම. එහි මනා විග්‍රහය අපිට හම්බුන්නේ බුද්ධ දේශනාව තුළ. අපේ ස්වාමීන් වහන්සේට විශේෂයෙන් අප පින් අනුමෝදන් කරන්න ඕනේ. මහා පුන්නමා සූත්‍රය හරි ලස්සන ධර්ම කරුණු රාශියක් පටිච්චසමුපාදයේ මුල් කරගනිමින් මේ ජරා මරණ වලට මේ සසර ගමන ඇති වෙන ආකාරය මේ පංච පාදානස්කන්ධය මුල් කරගෙන අපට අපේ පින්න ස්වාමීන් වහන්සේ ලස්සනට ඊ타ත්ම පැහැදිලිව විග්‍රහ කරන්නට යෙදුණා. අපිට දින කාලය අඩු නිසා අපිට තවත් මේ පංච පාදානස්කන්ධය ගැන අවසරයි පින්න ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් ඊළඟ වැඩසටහනක අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපිට මේ විදිහට ඊටාම ලස්සනට හරි පැහැදිලිව ඊටා ගැඹුරු කාරණාවක් තමයි අද මේ සාකච්ඡා කරේ. ඒ අපිට සරලව ඔබ අප හැමදෙනාටම තේරුම් එන ආකාරයෙන් අපිට කියලා දුන්න අපේ පින්න ස්වාමීන් වහන්සේ අපි මුලින්ම පුණ්‍ය ආනුමෝදනා කර සිටිමු. අපේ පින්න ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. තව තවත් මේ උතුම් ශාසනික මෙහෙවරේ දෙමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න අපගේ පින්න ස්වාමීන් වහන්සේට මේ රැස් වූ සීල පිං ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. අද ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත් සඳහා දායකත්වයේ දරන්නේ නම්බර 139 දොරුවාදෙනිය පාර මල්ලන්ද නාවල පිටිය යන ලිපිණේ පදිංචි පින්වත් නයනා බුද්ධිනී දියණිය ජගත් ගම ඇතිගේ බෑනනුවන් නදීශ ගම ඇතිගේ මුණුබුරා සහ සඳූමී ගම ඇතිගේ මිනිබිරියනේ පවුලේ හැමදෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් වූ සීල පින් කැමති සියලු දෙවියන් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දේව රජුන් සතරවරම් දේවරු සියලු සෙම්පති දේවරුන් මේ පින් බිමට අධිග්‍රහිතව සිටිනා බෝධීන් වහන්සේට සෑරජානන් වහන්සේට අධිග්‍රහිත සියලු දෙවියෝ ඒ වගේම
සුමන සමන් දෙවියනුදුන් උපුල්ලන් දෙවියනුදුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානානම් ගොත්වාසී ප්‍රදේශ භාර පළාත් භාර සිළු දෙවියන් සියලු ඉෂ්ට දේවතාවුන් මේ පින් අනුමෝදන දිව්‍යාවුස වර්ණ සප බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සුෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුණ සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සියලු දෙනාටත් දායකත්වයේ දරූ නයනා බුද්ධනී මහත්මිය වගේම ජගත් ගම ඇතිගේ නදීශ ගම ඇතිගේ සඳූමි ගම ඇතිගේ යන නම් සඳහන් කළේ හැම දිනාටමත් ඒ පවුල සියලු දෙනාටත් ඔබ අප සියලු දෙනාටත් සියලු ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම 2021 මේ මාස 29 වන දිනේ නම් මීට මාස දෙකකට පෙරදී මිය පරලොවගේ WH නන්දාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්. ඔයගේ මිය පරලොවගේ KW විල්සන් පියාණන්ට KW චන්ද්‍රසිරි සොහයුරාට මේ පින් අනුමෝදන් වෙතවා. ඒ වගේම නන් සඳහන් කළ නොකල ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයා අනන් සසර පුරා මෙහි මොහොත දක්වා පින් බලාපොරොත්තු වෙන් ඇතනම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදිත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ නම්බර 139 දොරුවාදෙනිය පාර මල්ලන්ද නාවල පිටිය යන ලිපිණේ පදිංචි පින්වත් නයනා බුද්ධනී දියණිය ජගත් ගම ඇතිගේ බෑනනුවන් නදීශ ගම ඇතිගේ මුණුබුරා සහ සඳූමි ගම ඇතිගේ මිනිබිරි යන මේ නම් සඳහන් කළ නොකළ ඒ පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වී සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා රත්නත්‍රය ආශිර්වාදයේ දිව්‍යංග ආරක්ෂාව රැකවරණේ හැම දිනාට සැලසේවා. ඒ පින් උතුම් කරන කියන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තව තවත් ජීවිතේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඒ පින්වත් හැම දිනාට මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් සමලස අනුමෝදන් වෙත්වා. ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සිල් ගුණ ධම් වඩන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වන නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයේ යුක්තව ගෞතම බුදු සසුනේ උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම දීමාපිය ගුරුවරණයේ දහිත මිතුරතුළු සෑම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයේ උදව්පකාර කරන නන්නයරින් උදව්පකාර කරන්නා වූ සියපසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් සමලස අනුමෝදන් ඒ ඔබ අප සියලු දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ ජීවිතවලට සැලසේවා. කරණ කියන සිතන පතන සියලු ධර්ම කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙලෙලඳා ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතන්ගේ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට තුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදරයන්ගෙන් තොරව සුවසේ පින් දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන් ලබන්නේ මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.